නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ලස්සන ගේදොර වතුපිටි ඉඩම්කඩම් දූදරුවන් මේ සියල්ලට අපි මොනතරම් කැමතිද? එනමුත් මේ සියල්ල අපට කවදා නමුත් අතහරින්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ සංසාරයේදී කොපමණ අවස්ථාවක මේ සියල්ල අප විසින් අත්හරිනු ලැබුවේද? ආදි වශයෙන් අපට කල්පනා කරන්න පුළුවන් නම් මොනතරම් වටිනවද? ඉතින් අද දවසෙත් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් අපේ තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. මේ සාකච්ඡාව පිණිස ගරුතර මහා සංඝරත්නයේ මෙම අවස්ථාවන විට වැඩමවා වදාලා ඉතින් අපට අනුකම්පාවෙන් වැඩමවා වදාලා අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැම දිනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය දැන් අපි සිහිපත් කරගන්නම්. අද දායකත්වයේ දරන්නේ පින්වත් යූ.ඒ. ලහිරු චින්තක මහත්මයා විසින්. ඉතින් පිනැති ලහිරු චින්තක මහත්මයා ප්‍රධාන පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අපි සූදානම් සදහම් පිළිසඳර පවත්වන්න. ස්වාමීනි අපගේ নমස්කාරය නැවතත් සිදු වේවා. ස්වාමීනි දහම් කැඩපත පිණිස අද දවසේ ධර්මයෙන් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, අපි අනුරාග්‍ර සසර ගැන එහෙමයි ස්වාමීනි. බොහෝ දහම් කරුණු දැන් මම හිතන දවස් දෙකක් පුරාවට අපි කතා කළා. ස්වාමීනි. මට හිතුණ අද දවසෙත් බොහෝ දිනා මේ එතනම හිත පිහිටවන්න ඕන කියලා. එහෙමයි. මොකද මේක අපේ හිතෙන් නිතර අමතක වෙන කාරණාවක් නේ. එහෙමයි. මොකද මෙතන සුතේට වඩා වටින්නේ මේ කාරණේ මානසිකව පරිවර්තනයක් උපදින විදිහට ඇති වෙන කල්පනා රටාව තමයි මෙතන වැදගත්ම දේ. එහෙමයි ස්වාමීනි. එතකොට මානසික පරිවර්තනයක් ආකල්පන සම්පත්තියෙන් දියුණුවක් එක්ක ඇති කරන්න නම් අපි නිතර මේකේ ශ්‍රවණයත් ඒ තුලින් ඇති කරගත්තු මානසික කල්පනාව දියුණු වෙන්න ඕන. එහෙමයි. එහෙම දියුණු වෙන ප්‍රමාණයට තමයි ඇත්තටම අපේ හිතවල සසරට බයක් උපදින්නේ. එහෙමයි. සසරට බයක් උපදිනකොට අනිත් සියලු කුසල් උපදින්න පටන් ගන්නවා. එහෙමයි. ස්වාමීනි බොහෝ වෙලාවට අපිට හිතෙන්නේ මේ සංසාරේ පළවෙනි වරට තමයි මේ දුක පැමිණෙන්නේ, මේ අත්හැරීම සිදුවන්නේ, මේ පීඩාවටපත් උනේ මේ ආත්මෙමයි කියලා හිතලා මේ අවිද්‍යාව සහගත මනසේ හැටි. එහෙමයි ස්වාමී. එතකොට මේ ලස්සන මේ සූත්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුග්ගත කියන වර්ගයේ ඒ තන්මුතක් සංයුත්තේ දුග්ගත කියලා සූත්‍රයක් තියෙනවා. මෙතෙන්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මේ මැරෙමින් යන මේ සංසාරේ ස්වභාවය අවසන් නොවන ගමන. එහෙමයි. මේකේ ආරම්භක කෙලවරක් දැක් ගන්න බැරි තරම්. අවිද්‍යාවෙන් වැසුණු මේ තෘෂ්ණාවෙන් බැඳුණු මේ සත්‍යය මේ සසරේ සුගති දුගති වල සැරිසරමින් මේ සත්‍යය යනවා. එහෙමයි. ඇත්තට මේ කාරණේම හිතද්දි කොච්චර දේවල් අපිට හිතන්න බලවන්ද නේද? එහෙමයි ස්වාමීනි. අපි මේ කොච්චර తాවකාලික දෙයක්ද එතකොට මේ අත්විඳමින් ඉන්නේ. එහෙමයි. කොච්චර తాවකාලික දෙයක් එක්කද සම්බන්ධ වෙලා වාසය කරන්නේ. එහෙමයි ස්වාමීනි. අපි දුක දුර ඈත අපේ ගමනක් යද්දී අපි හිතුවම ඔන්න අම්බලමක් හම්බෙනවා කියලා. එහෙමයි. දැන් අපි දුක අපිට තව ගමනේ යන්න තියෙනවා. විතර අපි ඒ ගම යම් දෙයක් ඉෂ්ට කරගන්න ඒ කෙනාට ගමනේ යන්න තියෙනවා. එතකොට එහෙම තියෙන කෙනා අර අම්බලම తాවකාලිකව නතර වෙච්ච අම්බලම අපි තුකෝ යා මුලා වෙලා එතන හිත ඉන්න ගත්තොත් මේ මොකද වෙන්නේ යාට? එහෙමයි ස්වාමීනි. අපි තුකෝ తాවකාලිකව අම්බලෙම ඉන්න පිරිසත් එක්ක ඕනට රැයි හොඳයි නෑ එතකොට. එහෙමයි. එතන ඉන්නකොට මෛත්‍රියෙන් කතා බස් කරගත්තා. යුත්මේ අපි තුමු එතන පිරිස එකතුලා උයනවා නම් පේනවා නැහැ කුයා පියාගත්තා, පිරිසිදු කරනවා නම් පිරිසිදු කරගත්තා. ඒ වෙනුවෙන් තමයි එතකොට පිරිසත් එක්ක සම්බන්ධය තියෙන්නේ. එහෙමයි. තාවකාලික සම්බන්ධය. එතකොට එතන ඒ ගොඩනැගිල්ලත් එක්ක සම්බන්ධය තියෙන්නේ. එතකොට ඉන්නකම් විතරයි එතන.
ඒතර ඉන්නකම් පිරිසිදු කළා, ඉන්නකම් අතපොතු ගෑවා, ඒක පිළිවෙලට තියාගත්තා. ඊට පස්සේ භූමියත් එහෙමයි. අතහැරලා ගියා. එහෙමයි. ඒ වගේ සිද්ධියක් නේද මේකත්? එහෙමයි ස්වාමී. ඔය වගේ සිද්ධියක්. අපි බලන්න මේ අපි අඥානකම කොතරම්ද කියනවා නම් මේ මිනිස්සු මැරිලත් ආපහු ඒ තැන්වලම උපදිනවනේ මහත්තයා. අතහැර ගන්න බැරි. අතහැර ගන්න බැරි වීම නිසා. එහෙමයි ස්වාමී. කී දෙනෙක් ඉන්නවද මැරිලා ඒ භූමියේ උපදින? කී දෙනෙක් ඉන්නවද මැරිලා ඒ ඉඩම් කඩම් වලම වාසය කරන? කී දෙනෙක් මැරිලා ඒ ගෙවල් වලම කොච්චර ඉන්නවද? කාමරවල කොච්චර ඉන්නවද? සමහරවිට දුවදරුවන්ට බැඳුණු සිතින් මැරිලා දුවදරුවන්ට වැහිලා පෙරේතයෝ විදියට අමනුෂ්‍යයෝ විදියට ඉන්න කී දෙනෙක් ඉන්නවද මේ ලෝකේ? එහෙමයි. දැන් අපි මේ ලක්විරුගුවම් විදුලිය ධර්ම සාකච්ඡාව කරද්දී එහෙමයි ස්වාමී. ඒක මෑණියන් කෙනෙක් මේ කතා කරලා කිව්වා මේ ගෙදර එළියට ගිහින් එනකොට බඩු මුට්ටු වෙනස් වෙලාලු. එහෙමයි. ලිපිගොනු පවා තියෙන තැන් වලින් අතුරු දාන්න. බලන්න එතකොට මේ. එහෙමයි. මම මතකයි මම පිටරට සයිප්‍රස් ඉන්න කාලේ ඒත් එහෙම සිද්ධියක් මට කෙනෙක් කිව්වා. මේ ඇඳුම් පැළඳුම් පවා වෙනස් වෙනවා. එහෙයි ස්වාමී. බලන්න ඉතින් මේ ගෙවල් වල හිටපු අයනේ. කොච්චර අවාසනාවක්ද නේද? මේකට ප්‍රධානම හේතුව මේ දාලා යන්න වෙනවා කියන කාරණේ හිතන්නේ නැතිකමයි. එහෙමයි. මේවා తాවකාලික දේවල් කියන අදහස හිත තුළට මේ පණිවිඩය දෙන්නේ නැතිකමයි. එහෙයි. මේ දේශනාවේ තියෙනවා පින්වත් මහන්නි මේ ඒ නිසා ඔබ දුකටපත් වෙච්ච දිලිඳු විරූපී අසරණේ දකින්න ලැබුණොත් ඔබ හිතන්න කියන මේ විදියට නිශ්චයකට එන්න කියනවා. අහෝ මේසා දීර්ඝ සංසාරයක් ගෙව් කාලය තුල අපි මේ විදිහේ මමත් මහා දුක් අනුභව කරලා තියෙනව නේද කියලා හිතන්න කියනවා. එහෙමයි. ඒත් බලන්න භාග්‍යතුන් වහන්සේ මේ පරිසරයේ දුක් මේ අපි දුක පිනිස හේතු වෙන යම් අරමුණක් ඇද්ද ඒ අරමුණ අරගෙන ශ්‍රාවකයට මොකද්ද හිතන්න කියන්නේ? අහෝ මාත් මේ දුක අනුභව කරලා තියෙනවා. එහෙමයි. එහෙනම් අපිට සතෙක් දැක්කත් හිතන්න පුළුවන් අහෝ මේ විදිහට මං සංසාරේ ඉපදිලා ඉඳලා තියෙනවා. දැන් මිනිස්සු සත්තුවත් ගිහිල්ලා අර මහා මේ ජීවිතේ නොදුරු දෙයක් වගේ දැකලා ආස්වාද විඳලා සල්ලි වේදන් කරලා එනවා. එහෙමයි. නමුත් ඒ වගේ උදාර අරමුණක් සිහි කරගන්න කවුරු හරි කෙනෙක් ඔතෙන්ට යන කෙනෙක් ඉන්නවද නැහැනේ? එහෙයි ස්වාමීනි. නේද? එහෙමයි. ඒ වගේ ලෝකයකට ගිහිල්ලා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අහෝ මේ මාළු දිහා බලන් ඉඳලා ඉතන බැරිද අහෝ මම මේ වගේ සංසාරේ ඉඳලා තියෙනව නේද? එහෙයි. එතකොට බලන්න දැන් මේ අපිට දැන් ළමයිත් එක්ක ඥාතීන් කරනවා ඒගොල්ලන්ගේ ලෝකයයි. තමන්ගේ ලෝකේ හදා ගන්න ඕන. එහෙමයි. ඒක අපිට මේ සියලු දිනාම මේ ධර්මයට ගන්න බෑ. තමන්ගේ ලෝකේ ඉන්න තමන් දැනගන්න ඕනේ ඒ තැන. එහෙමයි. ඒ තැන. ස්වාමීනි අර අරමුණෙන් සතුටු වෙන්නෙම නැතුව ඔබ වහන්සේ දැන් ධර්මයට අනුව පෙන්වා වදාළ පරිදි මේ මෙහි ඇත්තාර්ථය මේකයි සංසාරෙත් මේ විදිහයි ඒ නිසා මෙතන අපි මේ විදිහට කොටු වෙලා ඉඳපු ආත්ම භාව කීයක් තියෙන්නේ නැද්ද කියලා සිහිනුවරට එන එක නේද? ඒක තමයි ආර්ය භූමිය. එහෙමයි. රැකවරණේ සැලසෙන භූමිය. එහෙමයි. ඒකයි බුදුරජාණන් මෙතන දේශනා කරන්නේ මේසා දිලින්දෙක් දැක්කොත් හිතන්න කියන විරූපී කෙනෙක් දැක්කොත් හිතන්න කියන අහෝ මාත් මේ වගේ සසරේ දුකටපත් වෙලා හිටියේ නෙමෙද? එහෙමයි ස්වාමීනි. ඒට හේතුව කුමක්ද පින්වත් මහණෙනි මේ ඉපදෙමින් මැරෙමින් මේ එන සංසාර දීර්ඝයි. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ වගේ චූටි අරමුණක් හරි දීලා මේ නිරන්තරයෙන් දැන් බලන්න එකම දේශනා රටාවනේ මහත්තයා දැන් මේ පෙළේම තියෙන්නේ. එහෙමයි. එකම දේශනා ගොන්නක්නේ නැවත ඉස්මතු කරවන්නේ. එහෙමයි. කොච්චර ඒකට මහා කරුණාවක් ඇති වෙන්න ඕනද නේද? එහෙමයි ස්වාමීනි. අපිට ඒක හිතා ගන්න බෑ ඒ කරුණාවේ ස්වභාවය. එහෙයි. ඊළඟ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛිත සූත්‍රය සැපසේ සිටින්නාගෙන මදාල් දෙසම පින්වත් මහන්නේ ඔබට ඊතා සැපසේ සිටින අලංකාර ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටින කෙනෙක් දකින්න ලැබුණොත් එහෙම ඒත් ඔබ මේ වගේ නිශ්චයකට එන්න කියනවා හෝ මේසා දීර්ඝ සසරේ ගිව් කාලය තුල මහත් මේ වගේ සැප අනුභව කළා නෙම. එහෙමයි. එතකොට මේ වගේ කල්පනා කරන්න පුරුදු වෙන ආර්ය ශ්‍රාවකයා දුක් ගැහැට වලට ලක් වෙද්දී අමුතු මහා නිකන් කඩාවැටීමක් උපදින්නෙත් නෑ යා.
එහෙමයි ස්වාමීනි. ඇයි එයාට හිතට පණිවිඩයක් දීලා තියෙන්නේ මේ සංසාරේ මං අනුභව කරපු දේවල් මේ. එහෙමයි. මීට වඩා මං දුක් විඳලා තියෙනවා. මීට වඩා මං පහතට වැටලා ඉන්නවා. තමන් යම් දුකක් දුම්නසක් විඳිනකොට හිත සනසවන්න හොඳම දෙයක් තමයි ඊටත් වඩා දුක් විඳින අය මේ ලෝකේ ඉන්නවා කියන කාරණේ තමන් හිතන්න ඕන. එහෙමයි. ඊට වඩා මං සසරේ මේ විදිහේ දුක් විඳලා තියෙනවා. ඒකට සාපේක්ෂව මේක මොකද්ද කියලා හිත අස්වසා ගන්න අපුරුදු වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් සැපයක් සෝමනසක් විඳිනකොට ඒ මුලා වෙන එකනේ සාමාන්‍යයෙන් කරන්නේ. එහෙයි ස්වාමීනි. එතකොට කල්පනා කරන්න ඕනේ කි මුලා වෙන එක වළක්වන්න අහෝ සසරේ මීට වඩා මං සක්විති රජවරු වෙලා ඇති. එහෙමයි. ඊට අමතරව චක්‍රවර්ති රජවරු වෙලා ඇති. සක්දෙවිඳු වෙලා ඇති. බ්‍රහ්ම ලෝක භාගතුන දේශනා කරන බ්‍රහ්ම ලෝකේ නොගිය කෙනෙක් නැහැ කියලා. එහෙමයි. දිව්‍ය ලෝකේ නොගිය කෙනෙක් නැහැ. සක්දෙවිඳුන් නොවෙච්ච කෙනෙක් නැහැ කියලා. ඒතකොට එහෙනම් ඒ සසර දීර්ඝ සසරේ විඳපු මහත් සැප සිහි කරලා හිතන්න ඕන. ඒ මහා මේ විදිහේ සැප මම විඳලා තියෙනවා. ඒ සියල්ල අතාරින්න උනා. එහෙනම් මේ පුංචි සැපේ මට මොකද්ද? මේකත් අතහැරලා කොයි වෙලාවෙ මට යන්න වෙයිද දන්නේ නැහැ කියලා එයාට නිතර සිහි කර ඉන්න පුළුවන් නම් එහෙමයි. එතකොට බලන්න එයා අර දුක ඉදිරියේ කඩා වැටෙන්නෙත් නැති. එහෙමයි. අර මහා සැපේ ඉදිරියේ මේ මුලා වෙන්නෙත් නැති චරිතයක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒතර මේ චරිතය බලන්න අපි මේ ජීවිතේ හැදුවේ නැත්තම් අපිට ඔය අනතුරු සසරේ නැද්ද? තියෙනවනේ. එහෙමයි. සමහරලාට දුක් දරා ගන්න බැරි වීම නිසා සියදිවි හානි කර ගන්නවා. සමහර දුක් ආවට පස්සේ දරා ගන්න බැරි වීම නිසා තමන්ගේ ඥාතීන්ට වෛර කරන, ගහන, මරන ඒගොල්ලන්ගේ දේවල් කඩා වඩා ගන්න අය නැද්ද මේ ලෝකේ? සමහර දරුවෝ ඉන්න ඕනේ තමන්ට දීපල හම්බුන්නේ නැහැ කියලා ඒකත් එක්ක දෙමව්පියොත් එක්ක වෛර බඳින දරුවෝ ඉන්න ඕනේ. එහෙමයි. මරණ දෙමව්පියෝ මරණ දරුවෝ ඉන්න ඕනේ. ඒතර මේ මහා ව්‍යසනයටපත් වෙන්න හේතුව මොකද්ද? ඊට වඩා ඇත්තට මේ සසරේ අපි දුක් විඳලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන් විතරක් නෙවෙයි, තමන්ට වඩා දුක් විඳින අය මේ මනුස්ස ලෝකේ ඉන්නවා. එහෙමයි. සත්ත්ව ලෝකේ ඉන්නවා. එහෙයි. එතකොට ඊළඟ බුද්ධ දේශනාවක් තියෙන හරි ලස්සන ඒක පුද්ගල කියලා සූත්‍රයක් තියෙනවා. එහෙයි ස්වාමීනි. ඒ ඒක පුද්ගල සූත්‍රයේ තියෙන හරි ලස්සන කාරණාවක් පින්වත් මහණෙනි මේ ඉපදෙමින් මැරෙමින් මේ දීර්ඝ වෙන සසරේ කෙලවරක් දකින්න බෑ. පින්වත් මහණනි කල්පයක් මුළුල්ලේ ඉපදෙමින් මැරෙමින් සසරේ ශරීර සරණ එක පුද්ගලයෙක්ගේ ඇට සැකිලි ගොඩ එක් රැස් කරන්නෙක් හිටියොත් ඒ රැස් කරන ඇට ගොඩ වෙනසෙන්නේ නැත්නම් එහෙමයි. වෙනසිලා යන්නේ නැත්නම් දැන් සාමාන්‍යයෙන් ඇට දිරලා යනෝනේ මහ පොළොවට. එහෙමයි. වෙනසිලා යන්නේ නැත්නම් ඔය විදියට මහා ඇට සැකිලි ගොඩ ඇට සමූහයේ ඇට රාශිය මේ වේපුල්ල පර්වතයේ යම්තාක් විශාලයි ඒ තරම් කියන. එහෙමයි ස්වාමීනි. එක කල්පයක් තුල එහෙයි. එක කල්පයක් තුල අපි සෑම කෙනෙක්ගෙම මැරෙද්දී ඇට ටික පොළොවට දිරලා ගිහින් නැත්තම් වේපුල් පර්වතයේ යම්සේද ඊටත් වඩා උසයි කියනවා අපි එක්කෙනෙක්ගේ ඇටගොඩ. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඊට ඔය සසරේ මේ අපි උත්සාහ කරන අපි මේ කියන්නේ වින්දි නෑ කියලා හිතාගෙන ඉන්න කාම සම්පත් විඳලා කොච්චර ඇද්දනේ. එහෙමයි ස්වාමීනි. අහෝ මේකට අවසානයක් නැහැ නේද? එහෙයි. අතිත්තෝ ලෝකෝ ඌනෝ මේ හිතේ ස්වභාවය තමයි කියන හැමතිස්සෙම හිස් බවක් තියෙන්නේ. අරක වින්දේ නෑ, මේක වින්දේ නෑ, අරක කෑවේ නෑ, මේක බිව්වේ නෑ. තමන්ට ගියක් තිබුණත් මේ අරගිට අර වගේ ගියක් හදාගන්නේ කොහොමද? වාහනයක් තිබුණත් අර වගේ වාහනයක් ගන්නේ කොහොමද? ඇඳුම් පැළඳුම් තිබුණත් අර වගේ ඇඳුම් පැළඳුම් ගන්නේ කවද්ද? එහෙමයි. ඒවම හිත හිතා අර හැමතිස්සෙම හිස්සු හිතක් තියෙන යාට. ස්වාමීනි මේ අරමුණු නිසා පුද්ගලයා පීඩාවෙන් මඩිනවද මෙහෙවනවද? ඕනේ දැන් මේ මානසිකව මේ උපදින මේ අය ඇත්තටම කියනවා නම් මේ විද්‍යාව නැති නිසා මේ ප්‍රඥාව උපදවන මානසිකාරයක් නැති නිසා එහෙමයි ස්වාමීනි. අර තමන්ගේ චිත්ත සංතානෙ පෙල්ලනවා. එහෙමයි. ඒක දැන් කතා බහට එකතු වුණත් හැමදාම සමහර අය කතා කරන්නේ ඕමනේ. එහෙමයි ස්වාමීනි. සමහර අය එකතු වුණාට පස්සේ ඌවනේ අපිට තාම මෙහෙමයි කියලා මේ දේවල්ම කතා කර මන්දෝත්සාහී වෙවි මානසිකව වැටි ඒ ලෝකෙම ගිලිගිලිනේ ඉන්නේ. එහෙමයි ස්වාමීනි. කිසි කෙනෙකුගේ සංසිඳුණු සිතක් ලද දෙයින් සතුටු වෙලා සංසිඳුණු හිතක් එහෙම නැහැනේ. තමන් තුළ
උත්තම භාවයක් ඇති කරන්න හේතු ඒ වෙන්නේ. ඉතින් උත්තම භාවයක් කෙසේ ඇති වෙන්නද? එහෙමයි ස්වාමී. මේ ලැබුණු ජීවිතේ තමන්ගේ හිත සූපත් කරගන්න බැරුව. එහෙමයි. රෝගී වෙලානේ හැමතිස්සෙම වාසය කරන්නේ. එහෙමයි ස්වාමී. මානසික රෝගීන් ඉන්නේ. එහෙයි. මානසික රෝගීන් ඉන්නේ. එහෙමයි. ඊළඟට කියනවා ඒකට හේතුව කුමක්ද? පින්වත් මහන්නේ මේ දීර්ඝ සසරක අපි සැරිසරාගෙන එනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ තව ගාථාවකින් දේශනා කරන එකම කල්පයකින් එක පුද්ගලයෙකුගේ ඇටගොඩ එකතු කළොත් වේපුල් පර්වතය හා සමාන මහා ඇටගොඩක් තියෙනවා කියලයි මහා ඍෂි වූ තථාගතයන් වහන්සේ වදාළේ. එහෙමයි. මේ මගධ පර්වත වලල්ලේ උතුරු දිශාව පැත්තට වෙන්න තමයි මේ මහා වේපුල් පර්වතය පිහිටලා තියෙන්නේ. දඹදිව ගියපු කෙනෙක් මතක් වුණේ සමහර විට. එහෙමයි ස්වාමී. යම් දවසක දුකත් දුකේ හට ගැනීමත් දුක ඉක්මවා යෑමත් දුක සංසිඳවන්නා වූ ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කළා ප්‍රඥාවෙන් දැක්කොත් ඒ පුද්ගලයා මේ සසරේ වැඩි වුණොත් ආත්ම භාව 7ක් යයි කියනවා. එහෙමයි ස්වාමී. ආත්ම භාව 7ක් යයි කියනවා. එහෙයි. ඒතර මේ කල්පය කියන වචනයක් කතා කළා මෙතන. ඒතර මේ කල්පය කියන වචනේ විස්තර කරලා හරි ලස්සන උපමාවක විස්තර කරනවා. එහෙමයි ස්වාමී. මේ දේශනාවේ නම සාසප සූත්‍රය. එහෙයි. අබෑට ගැන වදාළ දේශනාව. බුදුරජාණන් දේශනා කරන පින්වත් භික්ෂුව කල්පේ ඊටම දිගයි කියනවා. ඒක මෙච්චර කාලයක් කියලා මෙච්චර අවුරුදු ගාණක් කියලා මෙච්චර අවුරුදු 100 ගණනක් කියලා මෙච්චර අවුරුදු දහස් ගණනක් කියලා මෙච්චර අවුරුදු ලක්ෂ ගණනක් කියලා කියන කරන ලේසි දෙයක් නන් නෙවෙයි පින්වත් මහන්නේ කියනවා. පින්වත් භික්ෂුව ඊට පස්සේ භික්ෂුන් වහන්සේ යන ස්වාමීන් උපමාවකින්වත් කියලා පැහැදිලි කරන්න බැරිද? එහෙමයි. පින්වත් භික්ෂුව ඒක පුළුවනි කියලා භාගතුන් දේශනා කරන පින්වත් භික්ෂුව දිගින් යොදුනක් වූ පළලින් යොදුනක් වූ උසින් යොදුනක් වූ යොදුනක් කියලා කියන්නේ මම හිතන්නේ කිලෝමීටර් 10ක වගේ ආසන ප්‍රමාණය. එහෙමයි ස්වාමී. එතන කිලෝමීටර් 10ක් දිග මේක උපමාවක් මේක. එහෙමයි. කිලෝමීටර් 10ක් දිග කිලෝමීටර් 10ක් උස කිලෝමීටර් 10ක් පළල යකඩ පවුරක් තියෙනවා කියලා හිතන්න කියනවා. එහෙමයි. මේ යකඩ පවුරකින් වට වූ නගරයක් තියෙනවා කියලා හිතන්න කියනවා. මේ නගරේ සම්පූර්ණයෙන් අබෑට වලින් පුරවනවා. ඒ අබෑට වලින් පුරවන්නේ මොකද්ද? කිලෝමීටර් 10ක් දිග කිලෝමීටර් 10ක් උස 10ක් පළල මේ පවුරක් තියෙනවා. ආන්ගේ පවුර ඇතුලේ තියෙන නගරය තමයි පුරවන්නේ දැන් මේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මොකද කරන්නේ? එක්තරා පුරුෂයෙක් අවුරුදු 100කට වතාවක් ඒ එක එක අබෑටේ ඇවිල්ලා අයින් කරනවා කියනවා. එක අබෑටයක් අයින් කරනවා. එහෙමයි. ආයෙන්නේ අවුරුදු 100කට පස්සේ. එහෙයි. ඇවිල්ලා ආයෙත් එන්නේ අවුරුදු 100කට පස්සේ. බුදුරජාණන් දේශනා කරන ඔය ක්‍රමයට අබෑට එක එක අයින් කරනකොට ඔය අබෑට ටික වුණත් ඉක්මනට අවසන් වෙලා යයි කියනවා. නමුත් කල්පය නම් අවසන් වෙන්නේ නැත කියනවා. එහෙමයි ස්වාමීනි. එච්චර දීර්ඝයි කල්පය. එහෙයි. ඒ වගේ කල්පයක් තුල තමයි මේ දැන් මේ වගේ කල්පයක් තුල තමයි මේ බුදුවරු මේ දැන් මේ තුන්නම පහළ වෙලා ඉන්නේ මේ වෙද්දී. එහෙමයි. හතර නම කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම. එහෙමයි. ඉතින් බලන්න මේ වගේ කල්ප 100කටම බුදුවරු පහළ වුණේ 92කටම බුදුවරු පහළ වුණේ 7 නමයි. එහෙමයි. 92කටම. එහෙයි ස්වාමී. කොච්චර දුර්ලභදනේ. ඒතර බුදුරජාණන් දේශනා කළා පින්වත් භික්ෂුව කල්පය කියලා කියන්නේ ඔන්න ඔය වගේ දීර්ඝ කාලයක් කිව්වා. එහෙනම් බලන්න දැන් මේ සාමාන්‍ය අපි ලෝකේ විවහාරේ දශකය කියන වචනේ කියන අවුරුදු 10ට. එහෙමයි. සතකය කියලා කියනවා. සහස්‍රය කියලා වචනේ පාවිච්චි කරනෝනේ. එහෙමයි. ඒ වගේ ඒ කාලේ පොදුවේ මේ කල්පය කියලා වචනයක් පාවිච්චි කළා. එහෙමයි ස්වාමීනි. අති දීර්ඝ කාලයකට පාවිච්චි කරන වචනයක්. අපිට හිතා ගන්නවත් බැරි තරන්නේ ස්වාමීනි. දැන් හිතා ගන්න බැරි අබෑටේ අවුරුදු 100 සැරයක් අයින් කරලා ඒක අපිට හිතන්නවත් බැහැ ස්වාමීනි. හිතන්නවත් බැහැනේ. එහෙයි. ඉච්ඡර දීර්ඝ කාලයක් එතකොට මේ කල්පය කියන එක. එහෙමයි. තව ලස්සන දේශනාවක් තියෙනවා මහත්තයා මේ සසරේ දීර්ඝ බව පෙන්눔 කරන මොකක්ද මේ දේශනාව වෙන වේපුල්ල පබ්බත සූත්‍රය. එහෙමයි ස්වාමීනි. වේපුල්ල පර්වතය ගැන වදාළ දේශනාව. ඒ දිනවල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර ගිජුකුළු පර්වතයේ. එහෙමයි. ඒදී භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් නමතලා දේශනා කළ පින්වත් මහන් මේ සසර දීර්ඝයි. ඒතර බලන්න මෙතන දේශනා තියෙන මහත්ය 20කට කිට්ටු වෙනවා. ඒතර මේ දේශනාවේ සෑම එකම මුලින් දේශනා කරන්නේ පින්වත් මහන්නේ මේ සසර දීර්ඝයි.
මේ සසරේ කෙලවරක් දකින්න බෑ. පින්වත් මහණේ නිසා මේ සසරට කලකිරෙන්න. එහෙමයි. පින්වත් මහණේ මේ සසරට නොයැලෙන්න. පින්වත් මහණේ මේ සසරෙන් නිදහස් වෙන්න. කුමක් නිදාද මේ සසරට වැටුනොත් ජරාවෙන් ගත කරන කාලේ කොච්චරදනේ? දැන් බලන්න සාමාන්‍ය කෙනෙක් ජරාවට පත් වෙන අවුරුදු 55න් පැනනට පස්සේ ඉතින් ජරාවනේ තනි කරම. එහෙමයි. ඊට පස්සේ ඉතින් මම අවුරුදු අපි දුම් 70ක් හිටියා කියලා. ඉතින් අවුරුදු 15ක්ම මහත්තයා අර ජරා දුකෙන් දුක් විඳ විඳ ඉන්නේ. එහෙමයි. ජරා දුකෙන් ගිනි ගනිමින් ඉන්නේ. කිසිම දෙයක් නැහැ එතකොට සමහර අයට. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න ඒ අතර සිල් පුරමින් දම්පැන් දෙමින් ධර්ම ශ්‍රවණය කර කර ඉන්න අය ඉන්නවා මේ ලෝකේ. ඒතර ඒ වගේ අයට අර අවුරුදු 15 හරි වටිනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකිනා තව ධර්ම ශ්‍රවණය කර කර ප්‍රඥාව දියුණු කර කර සමහරලාට සමාධියක් වඩමින් හිත වඩමින් වාසය කරනවා. ඊට පස්සේ ශ්‍රද්ධාව වඩා වාසය කරනවා. අන්න ඒ කෙනාගේ ජීවිතේ ඊතර වෙරෙන කරුණු ගොඩ නගනවා. නිදහස් කරවන කරුණු යා හිතේ ගොඩ නගනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනා හරිය ලස්සනයි. පින්වත් මහණෙනි මේ ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවයේ සංසාරයේ අවසන් නොවන ගමනක්. ආරම්භ කෙලවරක් පින්වත් මහණෙනි දැකීම දුෂ්කරයි. මේ අවිද්‍යාවෙන් මේ මානසිකත්වය වැහිච්ච නිසා තෘෂ්ණාවෙන් බැඳුණු නිසා මේ සත්‍යය සුගතියට යනවා දුගතියට යනවා. ඔය එක දේශනාවක් තියෙනවා මහත්තයා එක දෙවියෙක් අහන කිංසු ජනිත්ති පුරිසු මේ සත්‍යය උපද්දන්නේ කවුරුන් විසින්ද? භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා තණ්හා ජනිත්ති පුරිසෝ මේ සත්‍යය උපද්දන්නේ තෘෂ්ණාව විසින්. එහෙමයි ස්වාමීනි. එහෙනම් රහතන් වහන්සේගේ ඇරෙන්න අනිත් සෑම කෙනෙක්ගේම චිත්ත සංතානෙ මොකද තියෙන්නේ? තෘෂ්ණාව තියෙනවා. එහෙනම් මේ බණ අහන ඔබ සියලු දෙනා මේක දහම් කැඩපතින් දැන් බලන්න ඕන. එහෙනම් තෘෂ්ණාව කියලා මේ ආය සත්‍යය උපද්දන දෙයක් බුදුරජාණන් දේශනා කළාද? එහෙනම් මගේ ආධ්‍යාත්මී එහෙනම් ඒ දේ පවතිනවා. එහෙමයි. තෘෂ්ණාව කියලා දෙයක් තියෙනවා. එහෙමයි. ඒ තෘෂ්ණාවෙන් තමයි අපි හැමතිස්සෙම බලන්නේ අපේ හිතේ තෘෂ්ණාවෙන් හැමතිස්සෙම කලබනවා. අර අරමුණෙත් බැඳලා තියෙනවා මේ අරමුණෙත් බැඳලා තියෙනවා. කලබ අපේ හිත හැමතිස්සෙම විවිධ අරමුණු වලට බැඳ ඒ උස්සේ කෙලෙස් උපද්දවමින් විපාක විදීම් පිණිස කර්ම උපද්දවමින් තමයි පවතින්නේ හැමතිස්සෙම. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ ලෝකෙට සිහිමුලා වෙලා ඉන්න කෙනා අහු වෙනවා හැමතිස්සෙම. එහෙමයි. එහෙනම් තෘෂ්ණාව විසින් තමයි අපේ හිත හසුරවන්නේ. හැබැයි හසුරවන හිතට අපි අහු වෙන්නේ අපේ හිතේ තියෙන අවිද්‍යාව නිසා. තෘෂ්ණාවෙන් අපේ ආධ්‍යාත්මය හසුරවනවා කියලා අපිට අවබෝධයක් නැහැ. එහෙමයි ස්වාමීනි. සාමාන්‍ය සත්‍යයට අවබෝධයක් නැහැ. එහෙමයි. ඒ තෘෂ්ණාවෙන් තමන්ගේ ආධ්‍යාත්මය හසුරවනවා කියලා තමන්ට අවබෝධයක් තියෙනව නම් එහෙනම් ඒක නා කොච්චර සිහිය පිහිටවගෙන කොච්චර මහන්සි ගන්නවද මේ තෘෂ්ණා ගඟ වියලවලා ආය මේ සංසාරයට බඳින්න හේතු වෙන මේ සසර ගමන සකස් කරලා දෙන ඒ තැන ගිහිල්ලා විඳවන්න හේතු වෙන මේ කර්ම ශ්‍රේ කරගන්න යා කොච්චර මහන්සි ගන්නවද? ස්වාමීනි කිසිවකට තෘෂ්ණාවෙන් ආසාවෙන් බැඳී යනකොට රාගය පිණිසත් ඒ වගේම තරහෙන්න ද්වේෂය පිණිසත් ඒක වෙනස් වෙවි බලපාන ආකාරය කොහොමද ස්වාමී? ඒක සමහරලාට තෘෂ්ණාව කියන කාරණේදී අපි තේරුම් ගන්න තියෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මී සැප සහගත උපදින වින්දනයටත් අපේ හිත බැඳලා තියෙනවා. එහෙමයි ස්වාමී. සැපයක් ඇති වුණාට පස්සෙත් බැඳලා තියෙනවා. ඒතර ඒකත් එක්ක පෝෂණය කරන්නේ රාගානුසය. එහෙමයි. සමහරවිට අපේ ආධ්‍යාත්මික උපදින දුක. එහෙමයි. දුක ඇති වුණාට පස්සේ ඒකෙන් අපේ හිතේ උපද්දන්නේ මේ තෘෂ්ණාවෙන් ග්‍රහණය වුණාට පස්සේ ඒකට තෘෂ්ණාවෙන් ග්‍රහණය වෙනවා. එහෙමයි. ග්‍රහණය වුණාට පස්සේ අපේ හිතේ ඒක උපද්දන්නේ විපාක විඳීම් පිණිස මේ ද්වේෂය. එහෙමයි. ඊළඟට සමහරට උපේක්ෂාව අපේ හිතේ ඇති වුණාට පස්සේ ඒකත් එක්ක අපේ ආධ්‍යාත්මයේ බැඳිලා ග්‍රහණය වුණාට පස්සේ උපද්දන්නේ මුලාව. එහෙමයි. ඒ ඔස්සේ තමයි ඊට පස්සේ ඒකට අදාළව චේතනා පහළ වීම සිද්ධ වෙන්නේ. එහෙමයි. අපි තුල ත්‍යාගය වැඩෙන්න එහෙම බාධාවක් වෙනවා. අනිවාර්යයෙන්ම තෘෂ්ණාව කියලා කියන්නේ සියලු කුසල් වනසන්න අනුග්‍රහ කරන. එහෙමයි ස්වාමී. ශ්‍රද්ධාව නැති කරන්න පුළුවන්. එහෙමයි. වීරිය නැති කරනෝ. එහෙමයි. තෘෂ්ණාවෙන් කරන්නේ ඒක. එහෙමයි ස්වාමී. එතකොට කුසල් උපද්දන්න අනුග්‍රහ කරන්නේ යාගේ හිත තුළ තියෙන කුසල් මුල්. එහෙමයි. කුසල් උපද්දන්න අනුග්‍රහ කරන්නේ කුසල මුල.
එහෙමයි. එතකොට දැන් ධර්ම ශ්‍රවණය කරන්නේ ආධ්‍යාත්මික කුසල මුලක් තියෙන නිසායි. එහෙමයි ස්වාමීනි. ඊළඟට අපි ධර්මයේ මානසිකාර්ය කරන්නේ ආධ්‍යාත්මික කුසල මුලක් තියෙන නිසායි. දන් දෙන්න හිතෙන්නේ කුසල මුලක් තියෙන නිසායි. දෙමව්පියන්ට සලකන්නේ එතකොට මේ යහපත් මේ ත්‍රිවිධ රත්නයේ විශ්ේ ගෞරවණීය අරමුණු පවත්න්නේ අපේ කුසල මුලක් තියෙන නිසායි. එහෙමයි. එතකොට මේ කුසල මුලෙන් තමයි කුසල් ටික ටික උපද්දන්නේ. එහෙමයි ස්වාමීනි. අද වගේ යුගයක හොඳට බලන්න තමන්ගේ හිත දිහා කුසල් මුල කියන එක හරි අඩුයි. ඒක හොඳට තමන්ගේ දවස ගත කරනකොට තමන්ට තේරෙනවා මොකද වැඩිපුර තමන්ගේ හිතට අරමුණු කරවන්නේ තමයි අකුසල. එහෙමයි ස්වාමීනි. ඒතකොට ඒ කියන්නේ අපිට තේරලා තියෙනවා අපේ හිතේ වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ කවුද? අකුසල මුල. එහෙමයි. අකුසල මුල තමයි හැමතිස්සෙම ඉදිරිපත් වෙන්නේ. එහෙනම් අකුසල මුල බලවත් එතකොට. එහෙමයි. ඒතර මේ අකුසල් මුල් ගලවන අකුසල් දුරු කරවන ඒක සිදු කරන්නේ ප්‍රඥා ලෝකේ. ඒතර මේ ප්‍රඥා ලෝකෙට තමයි මේ දහම් මානසිකාරය අපිට ධර්ම ශ්‍රවණය අනුග්‍රහ කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න දැන් මේ ධර්ම දේශනාවට මේ අනුග්‍රහ කරන පිරිස මේ මිනිස්යාගේ දෙවියාගේ චිත්තසංතානෙ තියෙන අකුසල් මුල් පුංචි කාල හෝරාවකද අපි තුන් පැයකට හරි මේ යම් කිසි කෙනෙකුගේ අකුසල මූලයේ සංසිඳවල තියෙනවා කියලා කියන කොච්චර ලාභයක්ද? එහෙමයි ස්වාමීනි. කුසල මූලයේ උපද්දන්න නේද අනුග්‍රහ කරලා තියෙන්නේ. ඒතර යම් කිසි කෙනෙක් එතකොට විශාල පිරිසකගේ චිත්තසංතානයේ කුසල් මුල් උපද්දවීම පිණිසත් අකුසල මුල දුරු කිරීම පිණිසත් චිත්තසංතානි සංසිඳවලා සුවසේ පහසුවෙන් වාසය කිරීමට එයා යම් අනුග්‍රහයක් කරනවද? ඉන්න සසර පුරාවට මෙයාගේ චිත්තසංතානයේ සංසිඳලා තියෙන අරමුණු එයාට ළඟා කළ දෙනෙක් උපකාර කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ අනිත් අයගේ සිත සංසිඳවන්නේ එයා කල්යාණ මිත්‍ර සම්පත්තිය සකස් කරලා දෙනව නම් එහෙනම් තමන් සසර යනකොට තමන්ගේ සිත දැහිකනේ සමහර අය ඉන්න මහත්තයා හරි පුදුමයි මාත් එක්ක පුද්ගලිකව කියලා තිනවා. එයාගේ හිත කොහොම හරි රාගයෙන් මුසපත් කරලා කලඹන්නමයි කියන අරමුණු හැමතිස්සෙම ඉදිරිපත් වෙනවා. එහෙමයි. ඒකට හේතුව ඇයි? ඒ අනිත් පෙර සසරක සමහරලාට එයා අනිත් අයගේ සිත්වල සරාගී සිත් බහුල කරවන්නට උපද්දන්නට මෙයා යම් යම් මේ දේවල් කරලා. එහෙමයි. එහෙමයි. තේරුණා නේද? ඒතර පාප මිත්‍රයෙක් විදිහට හැසිරিলা. මේ සමහර අය ඉන්න කොහේ ගියත් ද්වේෂය විශ්ෙන්නම යාට අරමුණු සකස් වෙනවා කියන්නේ. එහෙයි. ඒතර බලන්න මහත්තයා සමහර අය ඉන්නවා ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට හරි පුදුම එයාගේ හිත සංසිඳන විදි දහම් කරුණු. එහෙමයි ස්වාමීනි. පුද්ගලික අපිත් එක්ක කියලා තියෙනවා. එහෙයි. කොහෙන් එක්ක දහම් පොතක් ලැබෙනවා. එතකොට සමහර වෙලාවට එයාට මේ කවුරු හරි කෙනෙක් දහම් කරුණක් කියනවා. එහෙමයි. එක්ක සමහර විට ටෙලිවිෂන් එක දානකොට එයාට හිත සංසිඳන ලස්සන දහම් ප්‍රඥාව උපදින දහම් කරුණ ශ්‍රවණය කරන්න ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. පෙර සසරේ පිනත් එක්ක. එහෙයි. එයා සුභාසිතය දුන්නා නම් සුභාසිතයට ලැබෙනවා. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණයට උපකාර කරන පිරිස හදවතින් සතුටු වෙන්න තමන්ටමයි තමන් මේ අනුග්‍රහය කරගන්නේ. ඇත්තටම ස්වාමීනි. ලෝකේ එතකොට විශාල අපිට මේ පුණ්‍යස්කන්ධය නිතර නිතර නැවත රැස් කරනකොට එයාට එතකොට සසර පුරාවට එයාගේ ජීවිතේ හිත සුවපත් කරන වචන එහෙමයි ස්වාමීනි. හිත නිවන වචන එයාට හැමතිස්සෙම ශ්‍රවණය කරමින් කල්යාණ මිත්‍ර සම්පත්තිය නිරන්තරයෙන් උදා වෙමින් එයාගේ ජීවිතේ සැනසෙල්ලි වාසය කරන්න මේක අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි මේ ධර්ම ශ්‍රවණය කිරීමේ පිනේ තියෙන වටිනාකම. අනිත් අයට ධර්ම ශ්‍රවණය කරන්න සලස්වන එකේ තියෙන වටිනාකම. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ කාලේ බලන්න මේ වගේ හිටපු උදාර චරිත. එහෙයි. ඒතර බලන්න දැන් ශාස්ත්‍රුන් වහන්සේ පංචවග්ගයේ භික්ෂුන් වහන්සේලා හොයාගෙන යනවනේ මහත්තයා. භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. ඒතර මේ උත්තමයන් වහන්සේලා පස් දෙනයි කොච්චර පිනක්ද බලන්නකෝ. එහෙමයි. සංසාරේ කොච්චර සමාජ යහපතේ හැසිරෙන අනුග්‍රහ කළා ඇද්ද? එහෙමයි ස්වාමීනි. යසකුල පුත්‍රයා එහෙයි. බලන්නකෝ දැන් ශාස්ත්‍රුන් වහන්සේ බරණැසි ඉසිපතන මිගදායේ දහම්සක ප්‍රවර්තනය කරලා ඉන්න දවසේ හරියට රැන්නේ මෙයාට ගිහිගෙදරින් නික්මලා කලකිරෙන්න හිතෙන්නේ. යන්නේ නික්කන් මෙහෙට එන්නේ. එහෙමයි. කොතරම් අසිරිමත්ද? එහෙමයි. මෙයා එදා රාත්‍රියේ හිමිදිරි උදෑසන මේ ගිහිගේ අතහැරලා එනකොට මින් භාගතුන් වහන්සේ පාරයිනේ. එහෙමයි ස්වාමීනි. සසරේ කොච්චර ධර්මයේ හැසිරෙන්න අනුග්‍රහ කළා ඇද්ද? එහෙයි. සසරේ කොච්චර කල්යාණ මිත්‍රයෙක් විදියට අනිත් අයගේ හිත සතන් සූපත් කරවන අග්‍ර දේවල් කියලා දීලා ඇද්ද? එහෙමයි. දැන් එහෙම වෙනකොට මේ තමන්ගේ ජීවිතයේ අග්‍ර දේවල් ලැබෙන්න පටන් ගන්නවා. එහෙමයි. ඒකයි මේ ධර්ම දානයේ තියෙන විශාල ලාභය මහත්තයා. එහෙයි. ඊළඟ මෙතන විස්තර කරනවා හරි ලස්සනයි මේක. පින්වත් මහණනි මේක ඉස්සර සිදු වෙච්ච දෙයක්.
ඉස්සර මේ වේපුල්ල පර්වතයට කිව්වේ පාචීන වංශ කියලා. ඒතර බලන්න දැන් මේ දැන් වේපුල්ල පර්වතය ගැන අපි ඉස්සෙල්ලත් කියද්දි කිව්වා මගදී තියෙන මේ පර්වතයක් ගිජුකුළු පව්වත් එක්කම වටේට තියෙන්නේ. පින්වත් මහන්නේ මේ ඉස්සර සිදුවෙච්ච දෙයක් කියනවා මේ වේපුල්ල පර්වතයට ඉස්සර නම් වැටුනේ වේපුල්ල නෙමෙයි පාචීන වංශ. එහෙමයි ස්වාමීනි. දැන් අද ඒ නම පරිවර්තනය වෙලා තියෙන කොමක් කියලාද? වේපුල්ල. එහෙමයි. පින්වත් මහන්නේ ඒ කාලේ මිනිස්සුන්ට කිව්වේ තිවර කියලා. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ දැන් අපි සාමාන්‍යයෙන් කියනෝනේ නුවර මිනිස්සු. එහෙමයි ස්වාමීනි. ඊළඟට අනුරාධපුර මේ මිනිස්සු අනුරාධපුර එහෙම වචනේ පාවිච්චි කරනෝනේ. එහෙමයි. එතකොට ඒ කාලේ කියලා තියෙන මිනිස්සුන්ට තිවර කියන වචنين පාවිච්චි කරලා තියෙනවා. දැන් අද යුගයේ පාවිච්චි කරන මගද. එහෙමයි ස්වාමීනි. මාගදකයින් කියලා තමයි පාවිච්චි කරන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් අද වෙනකොට එහෙම කතා වෙන්නේ නැහැ එතකොට. ඒතර ඒකත් අනිත්‍ය වෙලා ගිහිල්ලා. මෙතන ලස්සන අනිත්‍ය ධර්මයක් තමයි ඉස්මතු කරන්නේ මෙතන. පින්වත් මහණේ ඒ කාලේ මිනිස්සුන්ට කිව්වේ තිවර කියලා. ඉතින් පින්වත් මහණේ තිවර මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000යි ඒ කාලේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ එහෙනම් මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ විස්තරයක් මේ කියන්නේ. එහෙයි. ඒ වගේම පින්වත් මහණෙනි ඒ කාලේ ওই තිවර මිනිස්සු පාචීන වංශ පර්වතයේ නගින දවස් 4ක් යනවා. ඒ පර්වතයට බහින්න දවස් 4ක් යනවා. එහෙමයි. එච්චර උසයි පර්වතේ. ඒ කාලේ කකුසඳ නම් වූ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පින්වත් මහන්නේ පහළ වෙලා හිටියා. එහෙමයි. පින්වත් මහන්නේ භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට විදුර සංජීව නමින් සුන්දර වූ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රාවක යුගලක් වැඩ සිටියා. පින්වත් මහන්නේ දැන් බලන්න මේ පර්වතයට තිබුණ මේ නම අතුරුදහන් වෙලා නෙව. එහෙමයි. අනිත් වෙලා ගිහිල්ලා. ඒ ස්වාමීනි. දැන් ওই පර්වතය අල්ලගෙන කෙනෙක් හිටියනම් මොකද වෙන්නේ? එහෙමයි. නේද? ඒ නමත් අනිත්‍ය වෙලා ගිහිල්ලා ඊළඟට විතර විස්තර කරනවා ඒ නම අතුරුදහන් වෙලා පින්වත් මහන්නේ. ඒ මිනිස්සු තිවර කියන මිනිස්සු මැරිලා ගිහිල්ලා පින්වත් මහණෙනි. ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා පින්වත් මහණෙනි. ওই විදිහට මේ සංස්කාර අනිත්‍යයි පින්වත් මහන්නේ. පින්වත් මහන්නේ ওই විදිහට මේ සංස්කාර අස්තිරයි. පින්වත් මහන්නේ ওই විදිහට මේ සංස්කාර අස්වැසිලි රහිතයි. පින්වත් මහන්නේ මේ සියලු සංස්කාර ගැන කලකිරෙන්නමයි වටින්නේ. නොවැළෙන්නමයි වටින්නේ. පින්වත් මහන්නේ නිදහස් වෙන්නමයි වටින්නේ කියන. එහෙමයි. බලන්න මේ වගේ කාරණාවක් අරගෙන පවා දැන් මේ ශ්‍රාවකයන්ට මේ මොකද්ද කරන්නේ? සංස්කාර ගැන නොයැලීම ගැන කතා කරන්නේ. එහෙමයි. ඒතර තැනක් අල්ලගෙන වාද විවාද නම් වන්න ශාස්ත්‍රුන් වහන්සේ කටයුතු කළාද? නැහැ සර්. දැක්ක නේද? එහෙයි. දැන් ඒතර අද බලන්න අද මේ ඉන්න කට්ටිය මේ මොකද්ද මේ කරන්නේ කියලා කියලා. ඒ තැන්වල අනිත්‍ය පැහැදිලි කර කර ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ගේ නොයැලීමේ හිතක් උපද්දන්න මහන්සි ගන්නවා. විරාගී හිතක් උපද්දන්න මහන්සි ගන්නවා. අද දැන් එතකොට ඉන්දියා ලංකාවේ භාගතුන් වහන්සේ පුදුනා කියලා අරුබුදු උපද්දන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න ශාසනයේ උණුසුමවත් වැඩිච්ච නැති ඒ වගේ උදවිය මේ කරන හානිය. එහෙයි. එහෙම නේද? එහෙමයි සර්. පින්වත් මහණෙනි මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. එක කාලෙක මේ වේපුල්ල පර්වතයට කිව්වේ වංකක කියලා. දැන් බලන්න මුල්ම කාලේ පාචීන වංශ. දැන් ඊට පස්සේ මොකක්ද වෙලා තියෙන්නේ? වංක කියලා නම වැටලා. පින්වත් මහණෙනි ඒ කාලේ මිනිස්සුන්ට කිව්වේ රෝහිතස්ස කියලා. තිවර කියන නම පරිවර්තනය වුණා කොහමද? රෝහිතස්ස කියලා. ඉතින් පින්වත් මහණෙනි ওই රෝහිතස්ස මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000යි. අන්න 40000 නැති වෙලා ගිහලා 30000ට පෙරලිලා. එහෙමයි. පින්වත් මහණෙනි ඒ කාලේ ওই රෝහිතස්ස මිනිස්සුන්ට වංකක පර්වතයෙන් නගින දවස් 3ක් යනවා. පර්වතයෙන් බහින දවස් 3ක් යනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න ඉස්සෙල්ලා දවස් 4යි. දැන් දවස් 3යි. එහෙයි. ඒතර ඒ තරමට එන පර්වතේ මොකද වෙලා තියෙන්නේ? ෂය වෙලා ගිහිල්ලා. වෙනසිලා ගිහිල්ලා. එවන් කළු ගල් පර්වත වලින් සුසෙදි, මහා පොළොවෙන් සුසෙදි, පටවි ධාතුවෙන් හටගත් එවන් මහා පර්වත පවා ෂය වෙලා යනවා නම් මේ පොඩ්ඩක් තියෙන මේ ශරීරය ගැන කවර කතාවද? එහෙමයි ස්වාමීනි. මේකේ මොන නීතිතාවයක්ද? එහෙයි. එහෙනම් මේකට මොන ඇලෙන්න මොනවද තියෙන්නේ මේකේ නේද? එහෙමයි ස්වාමීනි. ඒ කාලේ කෝණාගම නම් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත් මහණනි ලෝකේ පහළ වෙලා හිටියා. පින්වත් මහණනි මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ට බීයෝස උත්තර නමේ සුන්දර වූ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රාවක යුගලක් හිටියා පින්වත් මහණනි. පින්වත් මහණනි දැන් බලන්න මේ පර්වතයට තිබුණු නම අතුරුදහන් වෙලා ගිහින් පින්වත් මහණනි. ඒ මිනිස්සු මැරිලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේත් පිරිනුවම් පාලා.
එහෙනම් තුන් ලෝකෙටම අග්‍ර වූ තථාගතයන් වහන්සේලා දිනමක්ම දැන් අතුරුදහන් වෙලා. ඒ මහ පොළොව වෙනස් වෙලා, ශ්‍රාවකයෝ වෙනස් වෙලා, නම් වෙනස් වෙලා, එහෙමයි. සංස්කාර මොකද වෙලා තියෙන්නේ? අනිත්‍ය වෙලා ගිහිල්ලා. එහෙනම් මේ අපි දැන් ඕක දහම් කැඩපතෙන් බැලුවොත් එහෙනම් මේ අපි ඒ ඉන්න තැන්, ඒ භූමි එහෙමයි. තව කාලෙකින් කෙසේ තියෙයිද? ස්වාමීනි මේ අවුරුදු 20ක් 25ක කෙටි කාලයක මේ තමන් ඉන්න ගෙවත්තම ගෙමිදුලම කොච්චර වෙනස් වෙලාද නේද? දැන් බලන්න අනුරාධපුර රාජධානි මහත්තයා එහෙයි. දැන් තියෙන්නේ නිකම් මේ පොඩි පොඩි ගල් ගොඩක් විතරයි නේ. එහෙමයි ස්වාමීනි. අර භාග්‍යතුන් වහන්සේගේ ස්තූප රාජයන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින නිසා එහෙමයි. නැවතත් ඒව ප්‍රතිසංස්කරණය වෙලා දෙවි මිනිස් ලෝකයට වන්දනා කරන්න සකස් පිළිසතර වෙලා තියෙනවා. අනිත් ඒ බලන මහ පොළොවට පස්සෙලා ගිහිල්ලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ අපි ඉන්න ඉඩම් කඩම් ගෙවල් දොරවල් යාන වාහන ඥාතීන් හිත මිත්‍රාදීන් තව අවුරුදු 100ක් යනකොට මුකුත් නැහැ. එහෙමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒතර මේ කරුණ වලින් ඉස්මතු කරන්නේ මොකද්ද? පින්වත් මහණෙනි මේ සංස්කාර අනිත්‍යයි. අනිත්‍ය වූ සංස්කාර වලට ගහගන්න එපා. එහෙමයි. ස්වාමීනි ඒ අර්ථය හදවතට සමීප කරගනිමින් තරහටපත් වෙන්නේ නැතුව රාගයටපත් වෙන්නේ නැතුව කොහොමද වාසය කරන්නේ ස්වාමීනි? ඉතින් ඒක අනිවාර්යෙන් අනිත්‍ය සිහි කරලමයි තරහට යන හිත තරහින් යන එක වළක්වන්න තියෙන්නේ. එහෙමයි. ඉරිසියාවට යන හිත ඉරිසියාවෙන් වළක්වන්න තියෙන්නේ මේ වගේ මානසිකාරයක් කරමයි. එහෙමයි ස්වාමීනි. මේ විදියට අනිත්‍ය වෙලා අතීතෙත් ගියා නම් මේ විදියට අනිත්‍ය වෙලා මෙහෙම යනවා. මේ අනිත්‍ය වෙලා යන දෙයක් ගැන මම මොකටද ඉරිසියා කරන්නේ? එහෙමයි ස්වාමීනි. මම මොකටද ද්වේෂ කරගන්නේ? මම මොකටද පලිගන්නේ? එහෙමයි. මම මොකටද වෛර කරගන්නේ කියලා? මම මොකටද රණ්ඩු කරගන්නේ කියලා එයාගේ හිත නිවන්න එයා පටන් ගන්න ඕන. එහෙමයි. රහතන් වහන්සේලා කියන්නේ මේ විදියට උත්සාහයෙන් වීරියෙන් මේ විදියට අනිත්‍ය පිළිබඳ සිහි කර හිත නිවාගත්තු මහෝත්තමයෝ. එහෙමයි. කොතරම් අසිරිමත් ජීවිතද එතකොට නේද? එහෙමයි ස්වාමීනි. මේ ලෝකේ උදාාර ජීවිත, ශ්‍රේෂ්ඨ ජීවිත, අනුත්තර පින්කෙත කියන ශ්‍රී නාමයේ වැටෙන්නේ ඒ නිසයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට নমස්කාර කරමින් ඒ අවබෝධය ගැන පහන් සිත් උපදවාගෙන එතකොට මේ මානසිකාරය කර චිත්ත සංතාන නිවා ගනිමින් වාසය කරලා ඒ හිතවල තියෙන සියලු කෙලෙස් දුරු කරගත්තු මහෝත්තමයෝ තමයි මේ ලෝකේ අනුත්තර පින්කෙත. එහෙමයි. රහතන් වහන්සේලා. එහෙයි. ඒතකොට මේ මගට ස්ථීරව නිෂ්ඨාවට බැසගත්තු ශ්‍රාවකයෝ මාර්ගඵලලාභියන්ිත් අවසේ ශ්‍රාවකයෝ අනුත්තර පින්කෙත. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ඒවන් උත්සාහයක් කිරීම දුෂ්කරයි. අති දුෂ්කර උත්සාහයක් යෙදෙන්නේ. එහෙමයි. ඊළඟට විස්තර කරනවා පින්වත් මහන්නේ ඔය විදිහට සංස්කාර අනිත්‍යයි, අස්තිරයි, අස්වැසිලි රහිතයි. අස්වැසිලි රහිතයි කියලා කියන්නේ ඒ කියන්නේ ඒ කවදාවත් ඒ දේවල් වලින් අස්වැසෙන්න බෑ. එහෙමයි. අස්වැසීම පිණිස මේව පාවිච්චි කරලා වැඩක් නැහැ. එහෙමයි. ඇයි ඒව වෙනස් වෙනවා? එහෙමයි. වෙනස් වෙන දෙයක් අස්වසන්න, සනසවන්න අපි පාවිච්චි කරනවා නම් කවදාවත් ඒකෙන් ඒ දේ ලබන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. අර වෙනස් වෙන හැම මොහොතකම හිතේ තෙගැස්සීමක්මයි තියෙන්නේ. කඩාවැටීමක්මයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියන පින්වත් මහන්නේ මේක ඉස්සර තව සිදුවෙච්ච දෙයක්. එක කාලෙක මේ වේපුල්ල පර්වතයට කිව්වේ සුපස්ස කියලා. දැන් බලන්න ඒ නම වෙනස් වෙලා ආයෙත්. එහෙමයි. පින්වත් මහන්නේ ඒ කාලේ මිනිස්සුන්ට කිව්වේ සුප්පිය කියලා. ඉතින් පින්වත් මහන්නේ සුප්පිය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් වුණා. පින්වත් මහන්නේ කාලේ සුප්පිය මිනිස්සුන්ට සුපස්ස පර්වතයට නගින්න දවස් 2ක් යනවා. බහින්න දවස් 2යි යන්නේ. අනිත් වෙලා ගිහලා පර්වතේ. එහෙමයි. ඒ කාලේ තමයි කාශ්‍යප නම් වූ අරහත් සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටියේ පින්වත් මහණෙනි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන්ට තිස්ස භාරද්වාජ නමින් සුන්දර වූ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රාවක යුගලක් හිටියා පින්වත් මහණෙනි. එහෙමයි. පින්වත් මහණනි දැන් බලන්න මේ පර්වතයට තිබුණු මේ නම අතුරුදහන් වෙලා ගිහිල්ලා. ඒ මිනිස්සු මැරිලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාල පින්වත් මහණනි ওই විදිහට සංස්කාර අනිත්‍යයි. පින්වත් මහණනි සංස්කාර අස්තිරයි. පින්වත් මහණනි සංස්කාර ආස්වැසිලි රහිතයි. එහෙමයි. එහෙනම් අපි මේ ගෙවල් දොරවල් හදාගෙන අපි මේ යාන වාහන අරගෙන එහෙනම් මේ ආස්වැසෙන්න හදන්නේ, සැනසෙන්න හදන්නේ අස්තිර දෙයකින්. ඒකයි අපිට මේ අඬා වැටෙන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි.
එහෙනම් අපිට මේ වගේ ස්ථිර අදහස් තියාගන්න තු මේ දේවල් හැමතිස්සෙම අනිත්‍යයි කියලා අදහස තියාගෙන යුතුයකම් ඉටු කරමින් අපිට මේ දේවල් කරගෙන වාසය කරන්න පුළුවන් නම් ඔය කඩාවැටීම නෙන්නේ. එහෙමයි ස්වාමී. තමන්ගේ හිතමනේ සුවපත් වෙන්නේ. එහෙයි. තමන්ගේ හිතමනේ. ඒ නිසා පින්වත් මහණෙනි නොයැලෙන්නමයි වටින්නේ, නිදහස් වෙන්නමයි වටින්නේ කිව්වා. එහෙයි ස්වාමීනි. ඊළඟ පින්වත් මහණෙනි දැන් කාලේ මේ වේපුල්ල පර්වතයට කියන්නේ වේපුල්ල කියලා. උන් නම් වෙනස් වෙච්ච විදියද? එහෙමයි. පින්වත් මහණෙනි දැන් කාලේ මිනිස්සුන්ට කියන්නේ මාගදක කියලා. පින්වත් මහණෙනි මාගදක මිනිසුන්ගේ ආයුෂ දැන් ඉතා ස්වල්පයයි. ඉතාම ටිකයි වැඩිමුණත් අවුරුදු 100ක් හරි ඊට පොඩ්ඩක් වැඩි පින්වත් මහණෙනි. 40000 20000 30000 වුණා 30000 20000 වුණා දැන් 100යි. ඊළඟම ඊට පස්සේ විස්තර කරනවා පින්වත් මහණෙනි මේ කාලේ ඉන්න මේ මාගදක මිනිස්සු වේපුල්ල පර්වතයට මොහොතින් නගිනවා. පර්වතයේ මොහොතින් බහිනවා පින්වත් මහණෙනි. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න දවස් 4ක් ගියා මුලින්. ඊළඟ දවස් 3ක් ගියා, 2ක් ගියා. දැන් මොහොතින් නැගලා මොහොතින් බහිනවා. එහෙමයි. ගිජ්ජකූටෙත් එහෙමනේ මහත්තයා. විනාඩි 15ක 20ක ඇතුළත නැග්ගා 15ක 20ක ඇතුළත බැස්සා. එහෙමයි ස්වාමීනි. කොච්චර අනිත් වෙලා ගිහිල්ලාද? එහෙයි. මේ කාලේ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම ලෝකේ පහළ වෙලා ඉන්නේ. ඉතින් පින්වත් මහණනි මට සාරිපුත්ත මොග්ගල්ලාන මේ සුන්දර වූ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රාවක යුගලක් ඉන්නවා. පින්වත් මහණනි කාලයක් එනවා. එතකොට මේ පර්වතයට තිබෙන මේ නම තවත් අතුරුදහන් වෙලා යනවා පින්වත් මහණනි. එහෙමයි. දැන් අද සමාලන් මොන නම පාවිච්චි කරනවද දන්නේ නැහැ. එහෙයි. මේ මිනිස්සු මැරිලා යාවේ මමත් පිරිනිවනට යාවේ පින්වත් මහණනි ওই විදිහට මේ සංස්කාර අනිත්‍යයි. පින්වත් මහණනි ওই විදිහට සංස්කාර අස්තිරයි. පින්වත් මහණනි ওই විදිහට මේ සංස්කාර අස්වැසිලි රහිතයි. පින්වත් මහණනි මේ සියලු සංස්කාර ගැන කලකිරෙන්නමයි වටින්නේ. නොයැලෙන්නමයි වටින්නේ. නිදහස් වෙන්නමයි වටින්නේ කියලා බුදුරජාණන් දේශනා කළා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ මේ වදාළ සුගතයන් වහන්සේ දේශනා කරනවා තිවර මිනිස්සුන්ට පාචීන වංශ වුණා. රෝහිතස්ස මිනිස්සුන්ට වංකක වුණා. සුප්පිය මිනිස්සුන්ට සුපස්ස වුණා. මාගදක මිනිස්සුන්ට වේපුල්ල වුණා කියන පර්වතේ එකම පර්වතේ. ඒකාන්තයෙන්ම සංස්කාර අනිත්‍යයි. හටගෙන නැසී යන ස්වභාවයෙන් යුක්තයි. ඉපදිලා නිරුද්ධ වෙලා යනවා. ඔය සංස්කාරයන්ගේ සංසිඳීමමයි සැපය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙමයි. එහෙනම් මේ හිත සැපයට පත් කරගන්න නම් විශාල උත්සාහයක දෙන්න ඕන අපි. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ අස්තිර දේවල් වල ස්ථිරයි කියලා හැඟීමෙන් අපි වාසය කරන නිසා තමයි හිත පීඩාවටපත් වෙන්නේ. අස්වැසිලි රහිත දේවල් ගැන අස්වැසෙන්න පුළුවන් කියන මේ වර්ධවාගත්තු අදහස නිසායි අපි දුකටපත් වෙන්නේ. එහෙමයි. තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දේවල් ගැන වසඟේ පවත්වන්න පුළුවන් කියන අදහසින් වාසය කරපු නිසායි අපේ ආධ්‍යාත්මික දුකටපත් වෙන්නේ, කඩා වැටෙන්නේ. එහෙනම් ඒ කඩා වැටෙන සිතේ නිමාව තමයි මේ ධර්මයෙන් කරන්නේ. එහෙනම් මේ දහම් කැඩපත තමන්ගේ ජීවිතයට ඇති කරගන්න ඕන. එහෙනම් මේ වේපුල් පර්වතයේ යම්සේ බුදුරජාණන් වහන්සේ උපමාවට අරගෙන මේ දෙව් මිනිස් ලෝකයාට ඒකේ අස්වැසිලි රහිත බව ගැන ඒ වගේම තමයි ඒ වගේ අනිත්‍ය පිළිබඳ අස්තිර බව නොඇලීම පිළිබඳව නිදහස් වීම පිළිබඳව වදාලා නම් අපි සිටින සෑම භූමියක්ම ස්ථානයක්ම ගෙවල් දොරවල්ම පිරිස ගැන මේ විදියට එහෙනම් ආදීනවයන් සිහි කර කර අපිට ඉදිනදා ගෙදර දොරේ වාසය කරන්න පුරුදුනොත් එහෙම අපේ හිතවලට කොයිතර සැනසෙල්ලක්ද. ඉතින් මේ සැනසෙල්ල උදා කරන්න මේ ධර්මස් දේශනා සඳහා උපකාර කරන මේ පින්වත් පිරිසට සසර පුරා ඒ අනුග්‍රහය සැලසෙනවා සත්‍යයි. අමා මහ නිවන විවෘත කරන ඒ අමෘත ධාරය තමන්ගේ ජීවිතවලට විවර කළ දෙනවා සත්‍යයි. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම තමන්ගේ ජීවිතේ නැවත මේ ධර්ම ශ්‍රවණය කරමින් ධර්මස් අනිත් අයගේ දිගේ ජීවිතවලට ඒ ධර්ම ශ්‍රවණය කළා සිත් සතන් තුළ ප්‍රඥාලෝකේ උපදවාගෙන සැනසිලිදායක සිතින් වාසය කරන මේ අනුග්‍රහය තමන්ගේ සසර පුරාවටම සැනසිලිදායක සිතින් වාසය කරමින් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ රැස් කළ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
ස්වාමීන් වහන්සේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම දහම් කැඩපත පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළේ උත්තම ධර්මයේ පවසා වදාළ අපි හැමදෙනාම ඔබ වහන්සේ වන්දනා කරගන්නවා. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් UA ලහිරු චින්තක පින්බර මහත්මයා විසින් සැප්තැම්බර් මාස 20 වන දින ජන්මදිනයේ සමරන UA ලහිරු චින්තක මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උදාාර අදහස පෙරදරි කරගෙන තමයි මේ උදාාර පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සාම්පති බ්‍රහ්මරාජය, සනන් කුමාර ගටීකාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනය හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසභ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මාමිවුනාසපු වාසී ලෝකවාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම තමයි පින්බර අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දුවා දරුවන්ටත් පින්බර දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද සලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් ඒ වගේම නන් අයුරින් උපකාර කළ සියලු දෙනා නමින් පවුල්වල සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සැප්තැම්බර් මාස 20 වන දින ජන්මදිනයේ සමරන UA ලහිරු චින්තක පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. පවුල්වල සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ සඳහා කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ උතුම් දහම් මෙස පිණිස ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මයේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අද දවසේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු පින්වත් UA ලහිරු චින්තක මහත්මයා ප්‍රධාන පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බර පැනවෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර යලි ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.